නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අද දවසෙත් සුපුරුදු ලෙසින් අපි ඔබ මුණ ගැහෙනවා. මහා පුරුෂයාණන් වහන්සේගේ විස්මිත ප්‍රතිපතාව පිළිබඳව සිත කම්පාවන ධර්මය අපට මහා සංඝරත්නයේ කරුණාව නිසා මේ දිනවල අහන්න ලැබෙනවා. ගුරු දෙවිඳුන්ගේ කරුණාව නිසා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස අද දවසෙත් වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැති දායකත්වයේ පිළිබඳව මාදල ඕපනායක පදිංචි පින්වත් මල්ලිකා යසරත්න මහත්මිය, ඒම් ඥානවතී මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, තිලකාවතී ද සිල්වා මහත්මිය සහ සුනිල් ද සිල්වා මහත්මයා යන පින්වත් හැමදෙනා සදැහැති දායකත්වයේ දන්නවා. ඒ පින්වත් හැමදෙනාමත් කැටුව පින්වත් ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල දහම් කරුණු විමසලා දැනගන්න අද දවසෙත් අප සූදානම්. අප සමග කැටුව පැමිණෙන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි ඔබ වහන්සේ අද දවසෙත් අපට සම්මුඛ වුණා. අපට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, මයි ස්වාමීනි. අපි එතකොට මේ දේශනා මාලාවක් විදියට මේ කතා කරමින් ඉන්නේ මේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සසර පුරාවට පිරු පාරමී ගුණයන් එහෙමයි ස්වාමීනි. පිළිබඳව විදහා දක්වන අස්තන දේශනාවක් ලක්කන සූත්‍රය කියලා. එහෙමයි. ඒතර මේ ලක්කන සූත්‍රයේ මේ විදිහ අපි මහා පුරුෂ ලක්ෂණ 27ක් කතා කරලා තියෙනවා. එහෙමයි. ඒතර අද අපි කතා කරන්නේ 28 29 කියන මහා පුරුෂ ලක්ෂණේ දැන්. එහෙමයි ස්වාමීනි. පහූත ජීවහෝත හෝති. ඒ වගේම තමයි කියන්නේ බ්‍රහ්මස්සරෝච කරවීක බාහනි. එහෙමයි. දිග පළල් වූ දිවක් තේනවා කියනවා. දිගයි පළල්. ඒක විස්තර කරන සමහර දේශනාවල දැන් සමහර කට්ටිය එනවා කියනවා මහා පුරුෂ ලක්ෂණ බලන අදහසින් බුදුරජාණන් වහන්සේ ගාවට. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ දන්නවා කියනවා. ඒතර සැක ඇති වෙනවා කියනවා දැන් දිව පේන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ කෙනාට විතරක් පේන්න මේ දිව එළියට ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. දිව එළියට අරගෙන මේක කියන්නේ දිගයි පළලයි කියන්නේ විස්තර කරන්නේ. ඒතර දෙක පෙන්නුම් කරනවා කියනවා. එහෙමයි. අස්තරිවත් දේශනාවේ තියෙනවා ඒක. එහෙමයි ස්වාමීනි. දිග පෙන්නුම් කරන්නේ මොකද කරන්නේ? මේ දෙකන් සිලු දිවෙන් ස්පර්ශ කරනවා කියනවා. එහෙමයි. දුරය දැනගන්න මේ දිව දිගයි. පළල බව පෙන්නුම් කරන්නේ මොකද කරන්නේ? දිව මෙහිමයි ඇදලා කියන්නේ. ඒ කියන්නේ අතින් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අපිට පුළුවන් යම් ප්‍රමාණයකට දිව කටින් එළියට දාන්න. ඒ වගේ දිව එහෙම අරගෙන මූණ නලල් තලේ වහනවා කියන සම්පූර්ණ. එහෙමයි ස්වාමීනි. නලල් තලේ සම්පූර්ණ වහනවා කියනවා. එහෙමයි. හරි අසිරිමත් නේ? එහෙමයි. ඒතර මෙහිම ස්වභාවය කොහොමද මේ තියෙන්නේ කියලා. පින කියන්නේ ඒක තමයි මහත්තයා. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක නා පහදිනවා කියනවා ඒ මහා පුරුෂ ලක්ෂණ අනේ මේ උත්තරමයට තියෙනවා කියලා. නිසක බවට පත් වෙනවා කියනවා. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේ නිසක බවට පත් කරේ නැත්තම් වෙන්නේ යාට කියන දහම් කරුණු කියනට යන්නේ නැහැ වලුනේ. දැන් මෙයා සම්මා සම්බුද්ධද මේ උත්තරමය නැද්ද කියන විචිකිච්ඡාව තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විචිකිච්ඡාවෙන් මොකද ඒකට හේතුව සමහර අය වෙනවා සමහර ගුරුවරු උගන්වලා ගෝලියෝ යන්නේ. එහෙමයි. මෙන්න භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළලා ඉන්නේ ශාක්‍ය කුලෙන් නික්මිලා. ඒ උත්තරමය ගැන ගිහිගිදරින කාලෙත් මෙහෙම රාවයක් තිබුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා කියලා. දැන් සම්මා සම්බුද්දයි කියලා දැන් ඔන්න ආරංචි. එහෙමයි. පොඩ්ඩක් ගිහින් බලන්න කියලා කියනවා.
ඒතර ගෝලියෝ අහනවා කොහොමද බලන්නේ? එතකොට මේ මට මතකයි මේ පාරායන වර්ගයේ තියෙනවා. ඒ විස්තර කරන කොහොමද වෙන්න ඕන කියලා. ඊට පස්සේ කියන අය ඔබට මතක නැද්ද අපි මේ මහා පුරුෂ ලක්ෂණ උගන්වලා තියෙනවා. ඒ ටික චෙක් බලන්න කියන ශාරීරිය දිහා හොඳට. එහෙමයි ස්වාමී. තව ඊට අමතරව තව ලස්සන කාරණාවක් කියනවා. මොකද්ද? අනාවරණ දස්සාවේ කියන බුදුරජාණන් වහන්සේලා. කියන ආවරණයක් නැහැ කියන බුදුරජාණන් වහන්සේලාට. එහෙමයි. ඔබ සිතින් ප්‍රශ්න විමසන්න කියනවා. සිතින් ප්‍රශ්න විමසනකොට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙයි කියනවා සම්මා සම්බුද්ධන. එහෙමයි. ඒ කියන්නේ මේ සිතේ උපදින ප්‍රශ්නේ තථාගතයන් වහන්සේ දකිනවා. ඒතර මෙයා ගිහිල්ලා අජිත. එහෙමයි. අජිත කියන මේ ගෝලයා ගිහිල්ලා තව ගෝලියෝ 16 දිනක් එක්ක යනවා. එහෙමයි. ඔක්කොම ගෝලියෝ 500ක් ඉන්නවා. එහෙමයි. 500ක් හරි 700ක් හරි. ගිහිල්ලා ඇත්තට මේ විදිහට මේ ටික බලනවා. බලුවට පස්සේ අර මහා පුරුෂ ලක්ෂණ දෙකක් ගැන සැක ඇති වෙනවා. ඊට පස්සේ දෙක විරදී පෙන්නුම් කරනවා. එහෙමයි. ඊට පස්සේ මෙයා ප්‍රශ්න අහනවා මගේ ගුරුවරයාට මේ ගෝලියෝ කී දෙනෙක් ඉන්නවද? ඒතර බුදුරජාණන් වහන්සේ ගාථාවකින් උත්තර දෙනවා. එහෙමයි. දැන් වටේ පිටේ කට්ටිය බලනවා දැන් අප ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒක දෙවියෙ ප්‍රශ්න ඇහුවද එහෙම නැත්නම් බ්‍රහ්මී ප්‍රශ්න ඇහුවද? අසිරිමත් නේ. එහෙමයි ස්වාමී. ආශ්චර්ය සම්බුද්ධ ශාසනය. එහෙමයි. ඔන්න ඒ වගේ සිද්ධ වෙනවා දැන් මේ මහා පුරුෂ ලක්ෂණෙත් ඒ වගේ ස්වභාවයක්. දිග වූ පළල් වූ දිවක් තියෙනවා කියනවා. ඒ වගේම තමයි කියන බ්‍රහ්මස්සරෝච. කටහඬ ගත්තොත් මහත්තයා කුරවීකයන්ගේ හඩබදු. එහෙමයි ස්වාමීනි. කුරවීක කියලා පියාසර කරන සතෙක් ඉන්නවා. කුරුල්ලෙක් ඒ හඬ මිහිරි කියනවා. එහෙයි. හරි මිහිරි කියනවා. කන්නේ මාගෙන ඉන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒ වගේ නිර්මල පිවිතුරු නින්නාද දෙන පැටලෙන්නේ නැති වචන වලින් යුක්තයි කියනවා. මොනතරම් මිහිරි මිහිරිද? දැන් අපිට නම් බලන්න සාමාන්‍යයෙන් කල්පනා කළා මේ අපිට නම් සාමාන්‍යයෙන් සිද්ධියක් තියෙනවනේ ටිකක් වෙලා කතා කරනකොට දිව පැටලෙනවනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේට එහෙම නෑ. එහෙයි. මනා ලස්සන නිර්මල පැටලෙන්නේ නැති එහෙමයි. එකට කැටියුණු නින්නාද දෙන මෙතන 10ක් ඉන්නවනම් 10ට විතරක් ඇහෙන්න පුළුවන් පිට වෙන වචන. එහෙමයි. 1000ක් ඉන්නවනම් 1000ටම පිට වෙන කරන්න පුළුවන් වචන. එහෙමයි. දැන් අද ඒවා තාක්ෂණික උපකරණ හරහානේ සිද්ධ වෙන්නේ අද. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේට එහෙම නෑ. එහෙයි. අසරි. එහෙමයි. ආන්නේ වගේ කටහඬක් තියෙනවා කියනවා. ඒකට කියන බ්‍රහ්මස්වර කියලා. එහෙමයි. යම් හේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාතියේදී පූර්ව භවයේදී පූර්ව සිටි තැන්වලදී පූර්ව මනුෂ්‍ය වුණාට පස්සේ මොකද වෙන්නේ? දරුණු වචනයෙන් බැනවැදීම අත්හැරියා කියනවා. දරුණු වචන පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. දරුණු වචන පැවසීමෙන් වැළකී සිටියා කියනවා. එහෙමයි. යම් මේ වචනයක් දොස් රහිතයිද? කනට සුවයිද? ආදරේ ඇති කරනවද? හෘදයාංගමද? වැදගත්ද? බොහෝ ජනයාට ප්‍රියයිද? බොහෝ ජනයාට මනාපයිද? මේ වගේ වචන තමයි පිට කරනවා. එහෙමයි ස්වාමීනි. අන්නේ කර්මයේ කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊතා බලවත් කළ බැවින් බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු දෙවියන් අතරට යනවා. එහෙමයි ස්වාමීනි. ඊතර බලන්න බොහෝ ජනයාට ප්‍රියමනාප සිතට ප්‍රිය උපදවන එහෙමයි. සිතට සැප උපදවන හෘදයාංගම කනට සුවය උපදවන කනට සුවය කියලා කියන්නේ අහගෙන ඉන්න ආසයි. එහෙමයි. ඒතට ඒ වගේ කෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර යනවා දිව්‍ය ආයුෂයෙන් අධිපති. වර්ණයෙන් අධිපති, සැපයෙන් අධිපති, බලයෙන් අධිපති. අධිපති භාවයෙන් අග්‍රයි කියන වචනයක පිරිසුදු බව. එහෙමයි ස්වාමීනි. ඒතර වචනයක පිරිසුදු බලන්න මේ වචනයක් මේ ගැන හරි සැලකිලිමත් කටයුතු කරන ඉස්සෙල්ලා අපි දැන් කතා කළා බොරු කීමෙන් වැළකීලා නේද? එහෙමයි ස්වාමීනි. ඊළඟට කේලමින් වැළකීලා ලබන අසිරිය. එහෙයි. දැන් පරුස වචන කීමෙන් වැළකීලා ලබන අසිරියක් ගැන කතා කරනවා. ස්වාමීනි. ඊතර බලන්න මේ බෝසත් කියන ශ්‍රී නාමේ පව වැටෙන්නේ එතකොට කොච්චර මේ ගුණයක් පිරෝගෙන අදහසනේ නේද? ස්වාමීනි ඒකාන්ත වශයෙන් සාතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපි
ප්‍රිය වචනයම පුරුදු කරගන්න උත්සාහ දරනවා. අනිවාර්යෙන්. එහෙමයි ස්වාමී. ඒක මේ ශාසනයේ ඉතින් එහෙම තමා මේ බබලන්නේ. එහෙමයි ස්වාමී. ඒතර මේ ප්‍රිය වචන අතර අග්‍රම ප්‍රිය වචනේ තමයි මේ ධර්මයම කියන එක. එහෙමයි. විනයම කියන එක. එහෙමයි ස්වාමී. ශාස්ත්‍ර ශාසනයම කියලා දෙනවා නම් එහෙමයි. ඒක තමයි කියන ප්‍රිය වචන අතර අග්‍රම ප්‍රිය වචනේ. එහෙමයි ස්වාමී. මොකද මේ ලෝකේ වෙන ප්‍රිය වචනයක් නැහැ ඇත්තටම. එහෙයි. අග්‍රම ප්‍රිය වචනේ මොකද මිනිස්සෙකුට මේ කලාතුරකින් ඇහෙන දේ එක අනිත් එක පැත්තකින්. කල්ප ගානකට දුර්ලභ දෙයක් මේ බුදු වදන් කියලා කියන්නේ. මේ ධර්මයේ කියලා කියන්නේ. ඒතර ඉවන් දහමක්ම මේ දෙව් මිනිස් ලෝකයාට නිතර නිතර කියවමින් සජ්ජායනා කරමින් ඉන්න පුළුවන් නම් අහෝ වසරි. එහෙමයි. ප්‍රිය වචන අතර අග්‍රම ප්‍රිය වචනේ. ඒතර මනුස්ස ලෝකයේ කෙනෙක් නැතුණ දෙවියන් අතර කී දෙනෙක් හිත පහදව ගන්න නැද්ද? එහෙමයි. අර වීලුකණ්ඩකී නන්දමාතා පාරායන වර්ගයේ සජ්ජායනා කරගෙන ඉඳලා ඔය ඓශ්‍රවණ දිව්‍ය රාජ්‍ය සාදුකාර දීලා අනුමෝදන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ දෙවිවරුම ගිහියයි සජ්ජායනා කළා පැවිදි අය සජ්ජායනා කළා අහගෙන ඉන්නවා. එහෙයි ස්වාමීනි. පුදුම දෙහි ඔය මේ සාතාගිරි හේමෝත් සූත්‍රෙත් ඊතර තත් හිම සිද්ධියක් නේ තියෙන්නේ. එහෙමයි. මේ උඩින් යද්දී ඇහිච්ච එකක් අහගෙන ඉඳලා. දැන් බලන්න ධම්සප්පවතුන් සූත්‍ර දේශනා කරනකොට දසදහසක් ලෝක දාගදු දක්වාම සාදුකාර දීලා අනුමෝදන් වුණා කියනවනේ. එහෙමයි ස්වාමීනි. ඊතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතා අප්පතිවත්තියන් සමනේනවා බ්‍රහ්මණේවනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාකවා කේනචවා ලෝකස්මින් කියලා. එහෙමයි. ඒ කියන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ උතුම් දහම්සක ප්‍රවර්තනය කළාද ඒ දහම් ප්‍රවර්තනය කළා වූ දහම්සක දෙවියන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාව යුතු ලෝකේ කිසි කෙනෙකුට අනිත් පැත්තට ප්‍රවර්තනය කරන්න බෑ කියලා භූමාඩු දෙවිය දහම් ഘോഷා කළා කියන ඒක අහගෙන ඉඳලා මේ චාතුරු මහරජක දිව්‍ය දහම් ഘോഷා කළා කියලා කියනවා. ඒක අහගෙන ඉඳලා ඊටත් ඉහළින් දිව මේ විදියට අකනිටා දක්වාම එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සොඳුරු වචන වලට සොඳුරු බණ පද වලට ලෝකයා පහදිනවා. එහෙමයි. පිරිසිදු. ඒතර මේ අසත්‍යයට මහත්ය ගොඩක් කල් නෑ ඉතින් ආයුෂ. එහෙමයි ස්වාමීනි. සත්‍යයට තමයි අදටත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුන් වදන් වලට අදට සත්කාර කරන ගෞරව කරන සම්මාන දක්වන පිරිස ලෝකේ ඉන්නවා. එහෙමයි. ස්වාමීනි මේ සත්‍ය වචනයේට ගුණෙන් අර්ථ වන මේ සත්‍ය වචනය නිසා යම් උත්තම සැප සම්පත් සහිත ඒ මෘදු අවකාශයන් වාසනාවන්ත වෙනවද? ඒ වගේම අසත්‍ය නිසා ඒක මේ ඒ විපාකයේ බැහැර වෙන අවස්ථාව ස්වාමී. ඒ කියන්නේ මේ සත්‍යය තුලින්ම තමයි කෙනෙකුගේ ජීවිතේට එතකොට මේ සැප විපාක කියන්නේ උපදින්නේ. එහෙමයි. ඒතර මේ අසත්‍ය දරාගෙන අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා කියන්නේ ඒ කෙනාගේ ජීවිතේ ඉතින් මොහොතින් මොහොත යාම වලකපා ගන්න. එහෙමයි ස්වාමීනි. අහෝ පුදුම දෙයක් ඒක. එහෙමයි. තමන්මයි වලකපා ගන්න. එහෙමයි ස්වාමීනි. සත්‍ය වචනයෙන් තමන් රකින්නේ සූපත් කරන්නේ යම්සේද අසත්‍ය වචනයෙන් තමනුත් සමාදම් වෙලා දෙව් මිනිස් ලෝකයාම රවට්ටලා දෙව් මිනිස් ලෝකයාට මේ පිළිසරණ නැති කරනවා කියලා කියන්නේ මහත්තයා කල්ප ගානකට ඉතින් බුදුවරු හම්බෙන්නේ නැත. එහෙමයි. ස්වාමීනි අපගේ සාතුන් වහන්සේගේ සත්‍ය පාරමිතාව අනුමෝදන් වෙන්න ඒට උපහාර පවත්වන්න කෙනෙකුට නොහිතෙනවා නම් ඒක පුදුම අවාසනාවක්. පුදුම අවාසනාවක්. එහෙමයි ස්වාමී. අඥාන ලෝකෙකින් ස්වභාවය. එහෙමයි. නමුත් මේ අඥාන භව විසින් මේ බලන්නේ අඥාන දැන් මේ ලෝකේ අඥානයි කියලා තම තමන් ඉතින් දක්ෂ වෙන්න ඕන තම තමන්ගේ ගමන හදාගන්න. එහෙමයි ස්වාමී. මේක තමන්ගේමයි වැරද්ද තියෙන්නේ. එහෙමයි. තමන්ගේමයි දෝෂෙ තියෙන්නේ. එහෙමයි. ලෝකේ මොනවා කිව්වත් දැන් බුදුරජාණන් වහන්සේ කාලේදී මහත්තයා ඉතින් දැන් පාලි ගෘහපතිය කියලා කියන්නේ නිගණ්ඨනාථ පුත් සරණ කියපු කෙනෙක් නේ ඉතින්. එහෙමයි ස්වාමීනි. නම බලන්නකෝ මේ ධර්මය අහලා ලස්සනට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණානේ. එහෙමයි. ස්වාමීනි කාරණාවක් විමස ගන්න හිතෙන ඔබ වහන්සේ මේ පැහැදිලි කරලා දුන්න කරුණ අපි දිගටම අහගෙන ඉන්නකොට ඒකාන්ත වශයෙන් භාග්‍යවතුන් වහන්සේට නොමිදී හැකි ශ්‍රාවකයන් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආදී වශයෙන් ඒගොල්ලෝ පිරිසුදු ධර්මයන්ගෙන් යුක්තයි උන්වහන්සේලා. එතකොට ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේගේ තථාගත බල ධර්මයන් නිසා පුණ්‍ය මහිමය නිසා ඒකාන්තයෙන් එහෙම වෙනවා. එතකොට ස්වාමී අපි ශ්‍රාවකයන් විදිහට අපි තෙදවත් වෙන්න අවශ්‍යයි නේද මේ
ශ්‍රාත්‍රුන් වහන්සේ සරණ කරගෙනම ඒ පිහිටෙන්ම මට යම් රැකවරණ තියෙනවා කියලා අදහසට පැමිණීම. අනිවාර්යෙන් ඒ අදහස හිතේ බලවත් කරගන්න ඕන. දැන් සමහර අයට ඒකේ ස්වභාවය තියෙනවා. එහෙමයි ස්වාමී. අර ප්‍රඥාවේ මදිකමක් නිසා කාලයක් යනකොට අර මේ හැමදෙස්සෙම හිතෙන් අපි යම් තැනකට රෙස්පෙක්ට් කරන්නේ උගන්වන දෙයකට ගෞරව කරන්නේ අර මේ පිරිස එකතු වීම දිහා බලලා. එහෙමයි. ආර්ය ප්‍රසිද්ධයි, සල්ලි තියෙනවා, දැන් හොඳයි. ඊට පස්සේ දැන් එතන ගොඩාක් පිරිස එනවා. එහෙනම් එතන හොඳ ඇති. කොහොම තීරණය කරොත් මොකද වෙන්නේ මහත්තයා? එහෙමයි ස්වාමීනි. හානියක් නැද්ද? හානියමයි. හානිය තියෙනවනේ. එහෙයි. ඒතර ඒකට තමයි අද මේ අඥාන ලෝකේ ස්වභාවය. එහෙමයි. සමහර අය හැඩරුවට පහදිනවා, සමහර අය කටහඬට පහදිනවා. එහෙමයි. ඊළඟට සමහර අසත්පුරුෂ ප්‍රජාවින් කුණුහරුප වලට පහදිනවා. එහෙමයි. නියම බණ කියා මේ තමන්ගේ මානසිකව තමන් තෝරගෙන ඉන්නේ මොකද්ද කියන කාරණේ පිළිබඳව තමන්ටම තමයි වැටහීමක් ඇති කරගන්න ඕන. මම මේ ධර්මයකටද පැහැදිලා ඉන්නේ? අධර්මයකටද? මේ කියන දේවල් හරිද වැරදිද? තමන්මනේ මේක නිරවුල් කරගන්න ඕන මහත්තයා. එහෙමයි. ස්වාමීනි නිතරම සාතුන් වහන්සේ සරණ කොට පිහිටීම. උන්වහන්සේ ගුණයෙන් පිහිටවන ලද මේ ශාසනයේ රැකවරණය මට නිත්‍යයි කියලා තමන් තුළට ඇති වෙන හැඟීම. ඒව මෙහෙමයි අර ඒව ඉතින් පින්නි මහත්තයා හැමතිස්සෙම මේ ධහම පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්න ඉපාය. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධහම පිළිබඳ මේ විශ්වාසයත් එක්ක තමයි මේ ධහම සිහි කරන්නේ අනිත් අයගේ ප්‍රලාප අතහැරලා දාලා. එහෙමයි ස්වාමීනි. දැන් අපි අහලා තියෙන සතිපට්ඨානෙ මේ වගේ රැකවරණයක් තියෙනවා කියලා. එහෙමයි. ඒතකොට බුදුගුණ දහම් ගුණ සංගුණ හිතන කෙනෙකුට නම් ඒ රැකවරණෙ මෙහෙම තියෙනවා කියලා. එහෙමයි. අපි හිතමු දැන් ප්‍රඥාව මදි කෙනෙකුට නම් නෝනින් විමසීම කරගන්න අමාරු නම් එයා තෙරුවන් වැද තෙරුවන්ට සත්කාර කර අඩු ගානේ ධර්මයා චෛත්‍ය බෝධි වැද ඉන්නවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ එයාගේ මේ තියෙනවනම් මොලේ කලඳක් සත්පුරුෂ ගුණයක් තියෙනවනම් එහෙමයි. එයාට මේක තේරෙනවා. නමුත් මේ ජීවිතයේ තිදු වෙච්ච යම් දේවල් නිසා එයාගේ අපි හිතමුකෝ මානසිකව ඇතිවෙච්ච කඩාවැටීම් නිසා මෙයාට මේක සිහි කරගන්න බෑ කියලා එහෙම වෙන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. එහෙම බැරි වුණත් මෙයා සරණ තෑරගන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. වැරදි දෙයක් මේ අපි අහන්න යමු වෙන්නේ නෑනේ. එහෙමයි. මේක පුරුදු මේ කියන හැටියට කරන්න ලේසියි කියලා බාහිර දේවල් තෝරගන්නේ නෑනේ. එහෙමයි. බුදුන් සරණින් බැහැර වෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමීනි. අන්න ඒක දැන් මේ තෝරා ගැනීම දැන් හැම පැත්තෙම බලනකොට Taman සතුයිනේ. එහෙමයි ස්වාමීනි. Taman සතුයි මේක. බාහිර කෙනෙකුට මේක ඔච්චර කිව්ව පවරන්න බෑ මේක. එහෙමයි. මොකද එක අය විවිධ තැන්වලින් මේක අල්ලගෙන ඉන්නේ. එහෙමයි. එය සමහර අපිට දැන් මේවා කියන්න ගියොත් සමහරලාට විවිධ ප්‍රශ්න හට ගන්නවා. එහෙමයි ස්වාමීනි. මේ ශාසනයේ වුණත් සමහර අය ශාසනය කියලා අල්ලගෙන ඉන්නේ විවිධ දේවල්. එහෙමයි. එතකොට මේ අල්ලගත්තු තැනට ලිඳේ ඉන්න මැඩියා වගේ තමයි ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. එයා යම් රාමු කොටු වෙලා ඉන්නේ මේ ධහම කියලා කියන්නේ මේ වගේ දෙයක් කියන අදහස කොටු වෙලා ඉන්නේ. එහෙමයි. එතකොට මේ අදහසින් තමයි හැමතිස්සෙම මේ ඔක්කොම මැනගෙන බලන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෙවෙයි අපි බලන්න ඕන මේ ධහම තුල ප්‍රධාන වශයෙන් වෙන්න ඕන එක තමයි බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින හිතක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීනි. පළවෙනිම අංගය ඒක. එහෙමයි. බුදු කෙනෙක්ගේ අවබෝධයට පහදින්න ඕන. එහෙමයි. ඉතින් මේ අවබෝධයට පහදින්න නැතුව අපි නිකන් පැහැදුනා කියලා හිතන්නකෝ. උන් අපි කාලයක් තිස්සේ ධර්මය අහන්න නැතුව පිළිම මහන්සිය වැඳ ඉන්නවා. එහෙමයි. ඒතර සමහර අය පිළිම මහන්සිය වෙනස් වෙච්ච ගමන් ඊට පස්සේ බයින්නවා පුදුම විදියට පව් කරගන්නවා. එහෙමයි ස්වාමීනි. එහෙම නැද්ද? එහෙයි. තියෙනවනේ. ඒක පුදුම හරි ප්‍රශ්නයක් ඒක. එහෙමයි. ඒතර සමහර අය බෝධිය විතරයි වැඳ ඉන්නේ. යාගේ ජීවිත කාලෙම එච්චරයි. එහෙමයි. ඒතර මේ දහම අහලා නැහැ. අපි તો එහෙම කර ඉන්න කෙනාට මොනවා හරි ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ බෝධිය ගාවට පිහිට හොයනකොට එතනින් මොකක් හරි වුණා කියමුකෝ. ඊට පස්සේ මහල්ලාට අර ඔක්කොම අත්දැන්නවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ යා බෝධියෙන් තමයි පිළිසරණක් හොයන්නේ. එහෙමයි. මේ ශාසනය එහෙම නෙමෙයිනේ තියෙන්නේ. එහෙයි. බෝධිය බුදුරජාණන් වහන්සේ රෝපණය කළේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසලිමත් ජීවිතය සිහි කරගන්නනේ. එහෙමයි. ඊළඟ පිළිම වහන්සේ වුණත් මෑත කාලේ ඉන්න මේක බුදු කෙනෙක් අනුදැල්ලා නෙමෙයි. නමුත් මේක මේ උද්දේශික වස්තුවක් ඒක චෛත්‍යයක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුදැන්නේ ශාස්ත්‍රු වරහ සම්බුදුරජාණන් සිහි වෙන්න. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ උත්තම ජීවිතයේ සිහි වීමම උදාර පිනක් කියන කාරණේ තමන්ගේ හිතේ තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒක දැන් පිළිම වහන්සේගේ ආශ්චර්යයක් දැකීමද නැතිවීමද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
බෝධීන් වහන්සේගේ ආශ්චර්ය දැකීම නැතිව නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. චෛත්‍ය ආශ්චර්ය දැකීම නැතිවනේ දැන් මේකනේ මිනිස්සු මේ වෙනසක් නේ හොයන්නේ හැමතිස්සෙම. එහෙමයි. ආශ්චර්යයක් හොයනවා. එහෙයි. ආශ්චර්යයක් නැත්තම් ඒකත් හරිනවා. ඒකට හේතුව ඇයි? චෛත්‍ය ගාවට ගිහිල්ලා දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කෙරවන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන පණිවිඩය සිහි කරගන්න නෙමෙයි චෛත්‍ය ගාවට ගිහින් තියෙන්නේ. එහෙමයි ස්වාමී. බෝධිය ගාවට ගිහින් තියෙන්නේ. ආශ්චර්යයක් දැකලා වදින්න. එහෙමයි. ඒතර ආශ්චර්ය නැති වෙච්ච ගමන් සරණ වෙනස් වෙලා. එහෙමයි ස්වාමී. මේක මහා අවාසනාවක්. එහෙයි. පුදුම අවාසනාවක්. ඉතින් මේ අවාසනාවන්ත ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නේ මම ඒකයි දැන් මේ දේශනාව පුරාවටත් නිතර පැහැදිලි කරේ. ඒතර මේ ආශිර්වාද ගන්න තැනක් නෙමෙයි ඇත්තටම බුද්ධ ශාසනය කියන්නේ. බාහිර ලෝකෙන් අපිට සාමාන්‍ය මිනිස්සු හැඩගැහෙන්නේ ඕකටනේ. එහෙමයි ස්වාමී. තමන් මේ බුදු කෙනෙක් සරණ යෑමෙන්ම තමන්ට ආශිර්වාද සැලසෙනවා. එහෙමයි ස්වාමී. සරණ යෑම. සරණ යෑමෙන්. එහෙමයි ස්වාමී. මේ ධහම සරණ කර ගන්නවා කියන ස්ථිර අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒකින්ම තමන්ට මේ තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුව තමන්ගේ රැකවරණ සැලසෙනවා. එහෙමයි. තම පින් උපදිනවා ඒකේ. එහෙමයි. ආරි මහා සංගරුවන මන් දිවිහිමියෙන් සරණ කර ගන්නවා කියන ඒ ත්‍රිවිධ රත්නයේ බලවත් අදිෂ්ඨානයෙන් නිතර ගුණ සිහි කරමින් සරණ සිහි කරමින් තමන් ඉන්නකොට තමන්ගේ පින රැස් වෙනවා. ඒකින්ම තමන්ට ආශිර්වාදය සැලසෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආශිර්වාද ලබන කෙනා පිරිත් ටිකක් කිව්වත් ඒ පිරිතෙන් අප්‍රමාණයට සතුටක් උපදිනවා. ඇත්තට මෙයාට තෙරුවන් ගැන හොඳ පැහැදීමකින් පිරිත් කියනවා නම් එහෙමයි ස්වාමී. ඊට පස්සේ පිරිත් කියන පොඩ්ඩෙම ගුණ සැලසෙනවා. එහෙමයි. එහෙමයි ඉන්නවා. අදටත් ඉන්නවා. එහෙමයි ස්වාමී. අදටත් ඉන්නවා. එහෙමයි. ඒතර මේ නැත්තේ කුමක්ද? අර තෙරුවන් සරණ ගැන සිහි කළා නැහැ. එහෙමයි ස්වාමී. ස්වාමීනි ධම්මග ගමන් කරන ශ්‍රාවකයා තුල වුණත් බිඳ වැටීම් නිදිමත කම්මැලිකම ආදි වශයෙන් ධම්මග පරාජය මේ පිටට යන අවස්ථාවන්නේ ඒ කාන්ත කොට භාග්‍යවතුන් වහන්සේ මගේ සාත්‍රුන් වහන්සේ ගුණෙන්ම පිහිටවන ලද ශාසනය මට භාග්‍යවතුන් වහන්සේගෙන් පිහිටයි කියලා ශ්‍රාවකයා ඒ සරණ සිහි කර ගැනීමෙන් උවිත සමහර අය ඉන්න මහත්තයා හරි පුදුමයි දැන් කාලයක් තිස්සේ සරණ සිහි කළා. එහෙමයි. සුළු මොහොතක් සිහි කරනකොටම හිතේ අකුසල යටපත් වෙලා යනවා. එහෙමයි ස්වාමී. එහෙමයි ඉන්නවා. එහෙයි. ඒකට ඒක විවිධ ගුණධර්මයන්ගේ තමයි දැන් සමහර අයගේ සිහිය බලවත් කර කර හිටපු කෙනෙක් නම් සිහිය සම්බන්ධව තමයි ප්‍රත්‍යවේක්ෂා කරනකොට මෙතන හිත පිහිටනවා. එහෙමයි ස්වාමී. වීරි සම්බන්ධව නම් එයාට වීරි ප්‍රත්‍යවේක්ෂා කරනකොට එතන පිහිටනවා. ශ්‍රද්ධාව සංවේදී කෙනාට ශ්‍රද්ධාව සිහිපත් කරද්දී එතන ටක් ගාලා තමන්ගේ අකුසල් පරයය එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමී. ඒතර කොහෙන් ගියත් ඒතර අපිට තියෙනවා දහමක් තමයි බලවත් වෙලා තියෙනවා. එහෙමයි. එක්ක ශ්‍රද්ධාව නැමැති දහම් බලවත් වෙන්න ඕන. එහෙයි ස්වාමී. වීරිය නැමැති දහම් බලවත් වෙන්න ඕන. සතිය නැමැති හිම නැත්තම් දහම් බලවත් වෙන්න ඕන. එහෙම නැත්තම් සමාධිය නැමැති දහම් බලවත් වෙන්න ඕන. එහෙම නැත්තම් ප්‍රඥාව නැමැති දහම් බලවත් වෙන්න ඕන. එහෙමයි. දැන් බලන්නකෝ ඒ කාලේ ඔය අනීපිට සිටුමාගේ අර දියණියක් අර ඈත ප්‍රදේශයක ඉඳලා මල් මාලාවක් දාලා ආරාධනා කරන්නේ භාග්‍යතුන් දානෙකට. හරි අසිරිමත් ස්වාමීනි. අසිරිමත්නේ. එහෙමයි. බලන්නකෝ ඒ තිරුවන් සරණ කොච්චර බලවත් පිළිట్లాද කියලා. එහෙමයි ස්වාමී. පුදුම අසිරිමත් ඒක. එහෙයි. මං කියන්නේ ඒකයි මේ සරණ සිහි කිරීමමයි ආරක්ෂාව. එහෙමයි ස්වාමී. එහෙම නැත්නම් තරණ සිහි කර කර වැඳ පුද බුදහරින්න ඕන. එහෙමයි. ඒ වන්දනාමාන පුදන සත්කාර කරන සමහර අය ඉන්නවා. ඒ වන්දනාමාන පුදන සත්කාරවල එයාට සරණ හොඳට සිහි කර කර පිහිටවන්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි. ඒතර මේ පැත්තෙන් හරි ඒක බලවත් කරන්න ඕන. එහෙමයි. සමහර අය ඉන්නවා බණ ටිකක් ඇහුවට සමහරට සතුටු නැහැ. නමුත් සමහර අය ඉන්නවා මේ මොනවාරි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර චෛත්‍යයක් හදන තැනට ඇවිල්ලා ඉඳලා දවසේ මහන්සි වුණාට පස්සේ යාට අප්‍රමාණ සතුටක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක උනේ අඩු ගන්න. එතකොට අපිට තේරුම් ගන්න මේක පින මදිකමත් එක තියෙන්නේ අපිට. එන දේ අර පින උපදින්නේ යාට විශාල මේ මහන්සියක් වුණොත් තමයි සතුටක් උපදින්නේ. එහෙමයි. ඒතර එහෙම හරි කරගන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒක තමන් තමයි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. එහෙමයි. තෙරුවන්මයි සිහි වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. තෙරුවන්මයි සිහි වෙන්න ඕන. එතකොට මෙතන විස්තර කළා මහත්තයා බලන්න මේ දැන් කනට සුවදායි වචන මේ පාවිච්චි කරපු මහෝත්තර දෙවියන් අතර ගියා දෙවියන් අතර අග්‍රබවට. එහෙමයි ස්වාමීනි. මනුලොවට පැමිණීද මොකද වෙන්නේ? මහා පුරුෂ ලක්ෂණයක් දරා ගන්න වාසනාව තියෙනවා. දෙකක්. එහෙමයි. මොකද දිග පළල් දිව සහ ඒ වගේම තමයි කුරවීකයන්ගේ හඬබදු බ්‍රහ්මස්වර කුරවීකයන්ගේ හඬබදු බ්‍රහ්ම මధుර නාදයේ බදු බ්‍රහ්මස්වර. එහෙමයි ස්වාමීනි. එවන් මහෝත්තම
මහා පුරුෂ ලක්ෂණයක් දරගත්තු මහෝත්තමයට අර ධර්මයට සත්කාර කරපු මොකද්ද ධර්මයේ පරුෂ වචනේ වැලකීම නම් වූ දහමට දිවි පුදාගෙන කල්ප ගානක් හිටපිකේ ආනිසංස කොතරන්දයක් ධර්ම රාජ්‍යයක් වෙන වාසනාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. කෙනෙක් විසින් කරන එක නෙවෙයි එක තමන් රැකපු ධර්මයෙන් තමන් එතෙන්ට ගේනවා. එහෙමයි ස්වාමීනි. මහමූද සීමා කරගත්තු මහ පොළොව ජය අරගෙන දෙන්න චක්‍ර රත්නයක් උපද්දනවා මේ දහමට දීපිදුපු එකේ. එහෙමයි. ඊළඟට හස්ති රත්නයක් උපද්දලා දෙනවා. අශ්ව රත්නයක් උපද්දලා දෙනවා මේ දහමෙන්. එහෙමයි. ස්ත්‍රී රත්නයක් උපද්දලා දෙනවා. ගණාන්ධකාරී දුර්ලන මාණික්‍ය රත්නයක් උපද්දලා දෙනවා මේ දහමෙන්. පුත්‍ර රත්නයක් උපද්දලා දෙනවා හොඳ නුවණ තියෙන. එහෙමයි ස්වාමීනි. ඒ වගේම දිවසින් ධනය පෙනෙන ගෘහපති රත්නයක් උපද්දලා දෙනවා මේ දහමෙන්. එහෙමයි. කොහොමද දහමේ අසිරිය? එහෙමයි ස්වාමීනි. කිසි විටකත් කෙනෙකුට සිදු කළ නොහැකි දේවල් ස්වාමීනි. බෑ මේව කරන්න බෑ මහත්තයා. එහෙමයි. දහමකින් කරන දේ කෙනෙකුට කරන්න බෑ. ධර්මයේ විස්මිත බව ස්වාමීනි. ධර්මයේ විශ්මිත බව. එහෙමයි. ධර්මයේ විශ්මිත බවමයි තියෙන්නේ. එතකොට එවන් මහෝත්තමයා රජ බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අනිත් අය තමන්ගේ වචන පිළිගන්නවා කියනවා. එහෙමයි. වචනේ අනුව යනවා කියන එක කටයුතු කරනවා කියන වෙනම එකක්. වචනේ විශ්වාස කරනවා. වචනේ විශ්වාස කරනවා. එහෙමයි. දැන් සමහර අයගේ වචන පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ නැහනේ. එහෙමයි. සමහරට කර්ම විපාකයක් ඒක. එහෙමයි ස්වාමීනි. කියන්නේ ඇත්ත විශ්වාසයක් ඇති වෙන්නේ. ඒතර බලන්න හරි පුදුමයි. පිළිගත හැකි වචන ඇත්තේ වෙයි බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියංගම් ජනපද වැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානියෝ, දොරටුපාලයෝ, මේකේ රාජ පරිවාර සම්පත් සියලු දෙනාම කුමාරවරු පවා රජතුමාගේ වචනය පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි. වචන පිළිගන්නවා. රජ බවට පත් වූ විට මෙය ලබයි. රජ බවට පත් වූ විට මෙය ලබයි. ඉතින් ගිහි ගෙයින්නෙක්ම පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝ වසා ඇති මෝහ පටලේ සිඳ බිඳ දාලා සම්බුදු බවට පත් වෙන්නම පරුස වචනින් වැළකීම අනුග්‍රහ කරනවා. එහෙමයි. බොරු කීමෙන් වැළකීම අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. කේලමින් වැළකීම අනුග්‍රහ කරනවා. ඊළඟට විස්තර කරනවා සම්බුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? භික්ෂූන් විතරක් නෙමෙයි, භික්ෂුණීන් විතරක් නෙමෙයි, උපාසකයෝ, උපාසිකාවෝ විතරක් නෙමෙයි, මිනිස්සු විතරක් නෙමෙයි. දෙවිවරු පවා බුදුරජාණන් වහන්සේගේ වචන පිළිගන්නවා. එහෙමයි ස්වාමීනි. අසුරයෝ පවා, නාගයෝ පවා, ගාන්ධර්යෝ පවා බුදුරජාණන් වහන්සේගේ වචන පිළිගන්නවා කියනවා. හරිම පුදුමයි. විස්තර කරනවා මෙතන. ඒතර සමහර තැන්වල තියෙන මහත්යෝ දැන් අජාසත් රජතුමා හිම කලින් කාලට යවනවා මේ බුදුරු කියලා කියන්නේ මේ ලෝකේ සත්‍යවාදී. පිළිගත හැකි වචන පවසන උත්තමයෝ. ඒ නිසා මේ යුද්ධයක් කරන්න තිබුණත් ගිහින් කියන මෙන්න මෙහෙම යුද්ධයක් කරන්න අදහසක් තියෙනවා අජාසත්යන් වහන්සේට රජතුමාට මේ කියලා කාරණේ කියන්න කියන බුදුරු මොනවා හරි කියනවා මට කියන්න කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඔය ලිච්ඡවි රාජ්‍යය අල්ලන්න යන්න හැදුවනේ. එහෙමයි. එතකොට මේ සුනීද වස්සකාර කියන දෙන්නේ ඉස්සෙල්ල එවනවා. ගිහින් පොඩ්ඩක් කියන්න මේ කාරණේ නිකන් මතක් කරන්න බුදුවරු මොනවා හරි දෙයක් කිව්වොත් එහෙම හොඳට දරාගෙන ඇවිල්ලා මට කියන්න කියනවා බුදුවරු මේගේ වචන සත්‍යවාදී කියනවා. එහෙමයි. පිළිගත හැකි කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කාරණේ කිව්වට පස්සේ තමයි සප්ත අපරිහානී ධර්ම මේ ලෝකෙට විවර වෙන්නේ. එහෙයි ස්වාමීනි. ඊට සප්ත අපරිහානී ධර්ම නමුත් එපා කියන්නේ යුද්ධ කරන්න. එහෙයි. ඔව් සප්ත අපරිහානී ධර්ම ටික ඒගොල්ලන්ට කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ට අහංගින් ආනන්දයන් වහන්සේ තමයි කියන්නේ. අසිරිමත් බුදුවරු. ආනන්දයන් වහන්සේ කිව්වට පස්සේ අරගොල්ලෝ එක අහන් ඉඳලා කියනවා මේ ස්වාමීනි එහෙනම් අපි යන්නම් කියලා ගිහින් කියන යුද්ධයට යන්නේ. එහෙමයි. ඊට පස්සේ ඒක කරන්න වෙන උපායක මාර්ගයක් අනුගමනය කරනවා. එහෙමයි ස්වාමීනි. අන්න බලන්න. එහෙයි. ඒ අන්නේ වගේ රමි ඒ කාලේ හිටපු බ්‍රාහ්මණ ගෘහපතිවරු ශාස්ත්‍රීයවරු පවා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අහන්න ආසාවෙන් එනවා. ඒ වචන පිළිගන්න මහත්තයා. එහෙමයි. පුදුම අසිරිමත් ඒක. එහෙමයි. ඊතර මේකේ ලස්සන ගාථාවක් තියෙනවා ආක්‍රෝෂ කෝලාහල හිංසා ඇති කරවන සිත් අවුල් කරවන මහජනයා මැඩලන පරුස වචන නොකියුවේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි සාමාන්‍ය පරුස වචන කියන්නේ සමහරට කෙනෙක් මඩින අදහසින්නේ. තමන්ගේ අදහසට අවනත කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ හේතු කරගෙනවත් පරුස වචන කියන්නේ. ඉතා ආදර ඇති මధుර මුලකෝ වචන කතා කළා කියන. සිතට ප්‍රිය වූ හෘදයාංගම දෙම් ගාථාවල තව අර්ථවල ලස්සනට ඉස්මතු කරනවා. එහෙමයි. කනට සැප ඇති වචන පැවසුවා කියන යහපත් ලෙස පුරුදු කරන වචන
මේ කිව්වා කියන දෙව්ලොවෙහි එහි පුණ්‍ය විපාක වින්දා කියන. අසරිමත් වචනයෙන් පුරුදු කරන දහමක්. එන මේ දහම කියන එක හැමතිස්සෙම තේරුම් ගන්න. වචනයෙන් පුරුදු කරන දෙයක්, කායික ක්‍රියාවලියකින් පුරුදු කරන දෙයක්, මානසිකව පුරුදු කරන දෙයක් මේ දහම කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර දහමට සත්කාර කරනවා කියලා කියන්නේ තමන්ගේ කායික, වාචික, මානසික සුචරිතයේ පැත්තට හිත යොමු කරනවා කියන එක. එහෙමයි. ඊළඟ 30 වෙනි මහා පුරුෂ ලක්ෂණේ මහත්ය සීහනු. සිංහෙක්ගේ වගේ හනු තියෙනවා කියන. හරි ශක්තිමත් ස්වාමීනි. සිංහෙක්ගේ වගේ. ඒ සිංහයාගේ හනු වල ස්වභාවය තමයි ශක්තිමත් බව. එහෙමයි. සීහනු කියලා ගන්න ඒකට තමයි. මහන්නේ යම් හේකින් තථාගතේ මේ පූර්ව જાතියේදී, පූර්ව භවයේදී, පූර්ව සිටි තැන්වලදී මිනිස්ය වූයේ හිස් වචන බැහැර කොට හිස් වචනයෙන් බැලකුණා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ හිස් වචනයෙන් වලකින්න මොකද මේ හනු ශක්තිමත් වෙනවා. කල් දෙන වචන කිව්වේ සිදු වූ දේම කිව්වේ. බලන්න හිස් වචනයෙන් වලකිනවා කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. එතකොට මෙහෙම වුණාලු ඒ කතා නැහැ. සිදු වූ දේම කිව්වේය, යහපතම කිව්වේය, ධර්මයේම කිව්වේය, විනයම කිව්වේය, සිතෙහි රඳවා ගන්නට නිසි වචනයම කිව්වේය කියන. ඊළඟට කියන සුදුසු කල්හි මේක තව විස්තර කරන උපදේශ සහිතව හැබැයි සීමා ඇතිව. එහෙමයි ස්වාමීනි. ධර්මයේ කියද්දිත් මහත්තයා උපදේශ සහිතයි හැබැයි සීමා සහිතයි. එහෙමයි. යහපත් වචන කතා කළා සීමා සහිතයි. සීමා සහිත ඇතිව අර්ථයෙන් යුතු වචන කිව්වේ ඒ කර්මය කළ බැවින්. ඒ වචන ටික ආයෙහම අපි මොකද්ද වෙන්නේ? හිස් වචන බැහැර කළා කියනවා. කල් දෙනව කාලය දැනගෙන තමයි වචන කියන්නේ කියන. එහෙමයි. සිදු දේම කියනවා, යහපතම කියනවා, ධර්මයේම කියනවා, විනයම කියනවා, සිතේ රඳා ගන්න ඕන දේවල් කියනවා, සුදුසු කල්ලි උපදේශ සහිතව සීමා ඇතිව. එහෙමයි. කිව්වා කියනවා. හේ කර්මයේ කළ බැවින් නැවත කළ බැවින් ඊතා බලවත් කළ බැවින් බොහෝ කළ බැවින් දෙවියන් අතරට යනවා. දෙවියන් අතරට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයුෂයෙන් අග්‍ර වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න හිස් වචන වලින් අයනම් අපිට තේරෙනවා ආයුෂ අඩු කරනවා. හිස් වචනෙන් වලකනකොට වර්ණයෙන් අග්‍ර කරනවා කියනවා. එහෙමයි. සැපයෙන් අග්‍ර කරනවා. එහෙමයි. බලයෙන් අග්‍ර කරනවා. ආධිපති භවෙන් අග්‍ර කරනවා. පුදුම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස තමන්ගේ ආයතන හයට සම්බන්ධ වෙනවා කියනවා. එහෙමයි. හිස් වචන වලින් වැළකීමේ. ඊළඟට දේශනා කරනවා එවන් මහෝත්තමය මනුලොවට එනකොට මහා පුරුෂ ලක්ෂණ දෙකක් දරාගෙන මහා පුරුෂයෙක් වෙනවා. මොකක්ද? මහා පුරුෂ ලක්ෂණයක් දරාගෙන මහා පුරුෂයෙක් වෙනවා. සිංහීගේ බදු ශක්තිමත් හනු. එහෙමයි ස්වාමීනි. ගීගෙදර වසනව නම් මොකද වෙන්නේ? ධාර්මික ජීවිතයකට ගත කරන විදියට ඉන්න පුළුවන්. එහෙමයි. ධර්ම රාජයෙක් වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ධර්ම රාජ්‍ය කියන එකේ අර්ථය මොකද්ද වෙන්නේ? එතකොට දැහැමින් රාජ්‍ය කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. අධාර්මික වෙන්න ඕනේ නැහැ. රට පාලනය කරන අධාය කියන්නේ යුද්ධයක්වත් කරන්න ඕනේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර අධාර්මික ක්‍රම වලට මිනිස්සයාට අනවශ්‍ය විදිහේ බරපතල ටැක්ස් ගහලා එහෙම කරන්න ඕනේ නැහැ. එහෙමයි. ධනෙ තියෙන ඕන තරම් ධනෙ තියෙන. එහෙමයි ස්වාමීනි. එක ගුණයක් පුරනකොට මෙහිම අසුරියන් මහත් කයින් වචනින් මනසින් මේ ගුණ පුරනකොට සම්බුද්ධ ශාසනයක් තිරුවන් ගැන හිත පහදවෙන කොහොමද? එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී නාමය සිහි කරගෙන කරනකොට එහෙමයි. ඒවන් ධර්ම රාජයන් වහන්සේ නමකට ශ්‍රී උපහාරයක් පිණිස කරනකොට මේවා එහෙමයි ස්වාමීනි. අසිරිමත් නැද්ද? අම්මෝ ස්වාමීනි සම්බුද්ධ ශාසනය පිහිටවන්න පෙරත් ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් අවදියේදී රාජ්‍ය කරවනකොට සියලු දෙනාට මොනතරම් මේ සුවපත් භාවයක්. අම්මෝ මේ රාජ්‍ය හැම එකක්ම මහත් ධාර්මිකයි. එහෙමයි ස්වාමීනි. ඒතර බෝසතාණන් වහන්සේ මම දන්න විදියට එතකොට දිගටම දඹදිව් තලයේම තමයි උපදින්නේ. එහෙමයි. අසිරිමත් දෙයක් ඒක නේද? එතකොට මේ දඹදිව් තලයේ තියෙන විශේෂ තැනක් මහා පුරුෂයන්ගේ පහළවීමට.
එහෙමයි සක්විති රජවරු පහළ වෙන්නේ නැහැ නේ මහත්තයා වෙන රටවල් වල. එහෙමයි ස්වාමීනි. දඹදිව් තලයේ අම්මෝ සිහි කිරීමත් අසරිමත් නේ. එහෙමයි. හරිම අසරිමත් ඉතින්. එවන් දඹදිව් තලයකින් ඉතින් මේ පහස ඉතින් මේ අපි ඉන්න ලෝකෙටත් ලැබුණා ඉතින්. එහෙමයි ස්වාමීනි. අපි වාසය කරන ලෝකයක් බුදුවරුන්ගේ තියෙන මහා කරුණාව නිසා මහත්තයා අම්මෝ. ඒ රහතන් වහන්සේලාගේ තියෙන මහා කරුණාව නිසා මෙවන් දීපයකුත් සෝභමාන කළා. එහෙමයි ස්වාමීනි. අපිටත් ඒකේ අසරිය විඳින්න වාසනාවක් පොඩි හරි තියෙනවා නේද? එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊට පස්සේ කියන මහත්තයා රජ වුණාට පස්සේ මොකද වෙන්නේ? කිසිම සතුරෙකු විසින් හෝ පසමිතුරෙකු විසින් හෝ නිරපන්න බෑ. එහෙමයි. මුල්ම මහා පුරුෂ ලක්ෂණය ටික මඩින්න බෑ කියලා. මේකේ කියනවා නිරපන්න බෑ. එහෙමයි. එයාට රජකමක් ලැබෙනවා රජකමින් නිරපන්න බෑ. එහෙමයි. එයා යම් යම් තනතුරක් දරනවද යම් යම් දෙයකට අධිපති වෙනවද ඒ කිසි දෙයකින් නිරපන්න බැරිය. එහෙමයි ස්වාමීනි. වචනේ බලය. රජ බවට පත් වූ විට මේ ලබයි. එහෙමයි. ඉතින් ගිහිගේ නික්ම පැවිදි වන්නේ නම් මොකද වෙන්නේ? ලෝකෙම වහගෙන ඉන්න මෝහ පටලෙ සිඳලා දාන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. අරහත් වූ සම්මා සම්බුදු බවට පත් වෙන්න පුළුවන් කියනවා. එහෙමයි. කුමක අසිරියද මේ? හිස් වචන කීමෙන් වැළකීම. එහෙමයි. මහමෝද සීමා කරගත්තු මහ පොළොව ජය ගන්න චක්‍ර රත්නය උපද්දලා දෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට අහසෙන් යන්න පුළුවන් වලාහක වර්ගයේ හස්තියෙක් උපද්දලා දෙනවා කියන්නේ. එහෙමයි. කුමක අසිරියද? හිස් වචනින් වැළකීමේ අසිරිය. එහෙමයි. අහසෙන් යන්න පුළුවන් හස්තියෙක් මේ පහළ වෙනවා කියන්නේ. එහෙමයි. හිස් වචනින් වැළකීමේ අසිරිය. එහෙමයි. ඊට පස්සේ මේ අඳුර දුරලන මාණික රත්නයක් පහළ කරලා දෙනවා කියන්නේ හිස් වචනින් වැළකීමේ අසිරිය. එහෙමයි ස්වාමීනි. ඊළඟට බලන්න මේ ප්‍රියමනාප වචන කතා කරන ශරීරයෙන් සඳුන් සුවඳ හමන හිමිදිරි උදෑසනම නැගිටලා අවසානට බුදියන ස්ත්‍රියක් ලබා දෙනවා කියන්නේ හිස් වචනින් වැළකීමේ අසිරිය. එහෙමයි ස්වාමීනි. ඊළඟට කල්පනා කරලා බලන්න මේ අයිතිකාරයෝ ඇති අයිතිකාරයෝ නැති ධනය පේන ගෘහපති රත්නයක් ලබා දෙනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හිස් වචනින් වැළකීමේ ආනිසංස. එහෙමයි. ස්වාමීනි ලෝකෙට යම් යහපත් රාජ්‍යයක් බිහි කරවන්න අපි අපේක්ෂා කරනවා නම් දැන් නොයෙකුත් ඉගැන්වීම් අපි ලෝකෙන් අපට ලැබෙනවා. සමාජවාදී කියන ආදි වශයෙන් අපි ඉගෙන ගන්නවා. නමුත් ස්වාමීනි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ බෝසත් අවදියේ මේ මහා විරු චරිතාපදානයම නේද ස්වාමීනි අපි දරුවන්ට කියලා දෙන්න. මේ විවිධ දේවල් මේ කතා කරනවා. එහෙමයි සර්. සමාජවාදී අරකයි මේකයි කියලා වෙලා. බලන්න ගුණ්ඩලන්ට මෙච්චර උත්තම මහෝත්තමයන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලිමක් නැහැ. එහෙමයි ස්වාමීනි. සංඝයාට ගෞරවයක් කරන්නේ නැහැ. එහෙමයි. මහලොකු සභාව. එතකොට ඒක බොරුවක් නේ මහත්තයා. එහෙමයි සර්. හිස් දෙයක් ප්‍රලාපයක්. මෙන්න මේ මනුෂ්‍ය වර්ගයාට සැබෑම ධාර්මික රැකවරණය සල්පයන කැමති නම් මෙන්න පිළිවෙල. එහෙමයි ස්වාමීනි. ගුණයකිනුයි ලෝකෙට රැකවරණයක් දෙන්න ඕනේ. තමන් ගුණයට පැමිණීම. තමන් ඉස්සෙල්ලා ගුණයට එන්න ඕනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. තමන් ගුණයට එන්න ඕනේ ඊට පස්සේ තමන්ගේ අනුගාමික පිරිස ගුණයට ගන්න ඕනේ. ඒතර එක ගුණයකින් නෙවෙයි මහත්තයා. මේ කාය සුචරිතින් වචී සුචරිතින් මනෝ සුචරිතින් ඊළඟට දානයෙන් ප්‍රිය වචනයෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවෙන් එහෙමයි. දැන් එක ගුණයක් පුරලියලා ඉතින් මේ ජීවිතේ සමහරලාට යට ඒක ඒදී කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද එක ගුණයක බලය මදිනේ පුංචි වයසනේ අපිට තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ කියන්නේ කල්ප ගානක බලයනේ මේ තියෙන්නේ. එහෙයි. කල්ප ගානක අසිරියනේ. එහෙමයි. ඉතින් ගිහිගේ ඉන්නේක්ම පැවිදි වෙනවා නම් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියන මොකද වෙන්නේ? අභ්‍යන්තර වූ බාහිර වූ සතුටක විසින් පසමිතුරන් විසින් නිරපන්න බෑ කියන රාගෙන් නිරපන්න බෑ කියන. එහෙමයි ස්වාමීනි. දැන් සමහර අය පැවිදි වෙන්න ඇවිල්ලා රාගය බලවත් කියලා ගිහි ගෙදර යනවනේ. එහෙයි. ද්වේෂය බලවත් කියලා ගිහි ගෙදර යනවා. මෝහය බලවත් කියලා ගිහි ගෙදර යනවා. ඒතර එයාගේ අර මහා උත්තම ගුණය සම්පූර්ණ වහිමි කරලා දානවා. එයා නිරපල දාලා දෙන කොමකින්ද? රාගෙන් දේශෙන් මොහේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රමණේක විසින් නිරපන්න බෑ කියනවා. දැන් දේවදත්තට බැරුණා නිරපන්න. එහෙමයි ස්වාමීනි. බ්‍රාහ්මණයෙකු විසින් දෙවියෙකු විසින් මාරයට බැරුණානේ. එහෙමයි. ඒතර බුදු විලා නැතුව බෝධි මූලයේ වැඩ සිටිද්දී අර එක්කෙනා ආවේ. නිරපන්න පුළුවන් වුණාද? නිරපන්න බෑ. කොහොමද අසිරිය? එහෙමයි ස්වාමීනි. අසිරිමත්. බ්‍රාහ්මණ ලෝකයේ වෙන කවරෙකු විසින් හි නිරපිය නොහැකි බුදුවරයෙකු විට මෙය ලබයි. එහෙමයි.
ඉතින් පින්වත්නි එහෙනම් කිසි කෙනෙකුට නිර්පන්න බැරි මහෝත්තම ධහම තමයි කුමක්ද? හිස් වචනින් වැළකීම. එහෙමයි ස්වාමීනි. එවන් ගුණයෙන් පාරමී પ્રાપ્ત වුණා අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්‍යයේ. එහෙමයි. ඔබටම තේරුම් ගන්න පුළුවන් මෙවන් දහමක පිළිපදින්න යනකොට කොච්චර කරදර බාධා එනවද? එවන් එහෙනම් කරදර බාධා එද්දි මේ දහම මුලින්ම අවබෝධ කරන අපගේ ශාස්ත්‍රුන් වහන්සේට එදා බෝධි මූලයේදී කිසි කරදර එන්නේ නැද්ද? ඒ සියලු කිසිම කරදරයකින් නිරපන්න බැරි අසහාය පාරමී බලයකින් පාරමී પ્રાપ્ત වෙලා එදා වජිරාසනයේ මැද කිසි කෙනෙකුට සොලවන්න බැරි ආකාරයේ වැඩ සිටලා වජ්‍රමය අධිෂ්ඨානයේ දාබෝසෙවනේදී තුන්ලෝම දිනාගත්තා කියලා කියන්නේ මේ පාරමී බලයේ තියෙන අසිරියයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේ පාරමී බලයෙන් පාරමී પ્રાપ્ત වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නට. ඒ දහම ශ්‍රාවක සංගරුවන සරණ කරගෙන බෝධිය ගාවදී චෛත්‍ය ගාවදී පිළිම් වහන්සේලා ගාවදී ධාතුන් වහන්සේලා ඉදිරියේදී ඒ සම්බුදු ගුණයම සිහි කරන්න. පාරමී බලයන්ම සිහි කරන්නට. අහෝ අපට දවසක් පුරාවට අපිට ගුණයන් සිහි කර කර ඉන්නේ නැත්තම්. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උත්තම අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයේ සිහි කරමින් ඒ ශ්‍රී නාමයට ජීවිතේ පුදල වාසය කරන්නට මේ රැස් කළ පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුද්ධ ශාසනය පිහිටුවීම වෙනුවෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බැසගත් විස්මිත ප්‍රතිපදාවක් වනවාද? සිත කම්පා කරන විස්මිත ප්‍රතිපදාව වනවාද? ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම දේශනා කොට වදාලා. අපි හැමදෙනාම පින්වත් මහා සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින මේ අප්‍රමාදීන සම්පාදීත කියන ධර්ම දේශනා මාලාවේ අද්දිනී පැවැත්වුණු උතුම් දහම් දේශනාව සඳහා දායකත්වයේ සපයන්නේ මාදල ඕපනායක පදිංචි පින්වත් මල්ලිකා යසරත්න මහත්මිය, ඒ.එම්. ඥානවතී මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, තිලකාවතී ද සිල්වා මහත්මිය සහ සුනිල් ද සිල්වා මහතා විසින් ඉතින් මේ පින්වතුන්ගේ උතුම් පරමාර්ථය වෙලා තියෙන දෙවියන්ටත් ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකව පවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට සලසා දෙත්වා. දිවියෝ දුතුන් දහමින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ලෝකවාසී මේ ශාසනික සේවය කරගෙන යන මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ උතුම් වැඩසටහන සඳ සාර්ථක කරගන්න උපකාර කළේ පින්වත් මහත්මාට, ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් දහමින් සැනසෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 3කට පෙර මිය පරලෝකීය W.H.W. සිල්වා මහතා, ඒ වගේම මිය පරලෝකීය P.J. නෝනා මහත්මිය, වෙදිරී සිල්වා මහතා, ශීලා කන්ද මුල්ල මහත්මිය, උපාලිද සිල්වා මහතා හා ලුයිස් සිඤ්ඤෝ මහතා යන අයට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන් නම් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මාදල ඕපනායක පදිංචි පින්වත් මල්ලිකා යසරත්න මහත්මිය, ඒ.එම්. ඥානවතී මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, තිලකාවතී සිල්වා මහත්මිය, සුනිල්ද සිල්වා මහතා ඇතුළු ඔබේ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනාටම
නිදුක් බව පිණිසත් නිරෝගී බව පිණිසත් ගෞතම බුදු සසුන වෙනුවෙන් කැපවෙමින් උතුම් පින් දහම් රැස් කරගෙන සුගති සම්පත් හිමි කරගෙන සසර දුකින් ඈතර වෙන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාත්‍රුන් වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්ධය පිළිබඳ හිත පහදවන උත්තම භාග්‍යවතුන් වහන්සේ වදාළේ ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වේවා. උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මාදල උපනායක පදිංචි පින්වත් මල්ලිකා යසරත්න මහත්මිය, ඒ වගේම ඒම් ඥානවතී මහත්මිය, එල්.ඒ. ප්‍රේමවතී මහත්මිය, තිලකාවතී ද සිල්වා මහත්මිය සහ සුනිල් ද සිල්වා මහත්මයා යන පින්වත් හැමදෙනාම පින්වත් ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වත් ඔබටත් අවස්ථාවක් තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බර පැනවෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසා දැනුම්වත් වෙන්න කියලා අපි ඔබට ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. එහෙමනම් මේ කාන්ත කොටේ භාග්‍යවතුන් වහන්සේ පාමුල ඔබේ ජීවිතේ පරිපූර්ණ ලෙස වෙන් කරන්න ඔබට වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවතත් ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.